ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අලුත්ගම මැදගම පදිංචි උපාලි දයාරත්න මහතා සහ බිරිඳ දිනුෂි නයනි දයාරත්න මහත්මිය සහ ස්වාමි පුරුෂයා යන අය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සුජීවත්ව වාසය කරන්නා වූ එච්.එම්. දයාරත්න මව්පිය යුවලට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයාණන් වහන්සේට මේ උතුම් ධර්මදේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන සැමට ධර්මාවබෝධය පිණිසත් මෙම ධර්මදානය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කයං විරාගං අමතං පනිතං යදජ්ජ ගා සක්ඛමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදංපි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සවත්ති හෝතු. ඔබ දන්න ගාතාවක් මේ. ඔය ධර්මයේ සම්බන්ධයෙන් තියෙන වචන තුනක් සුතමේ ප්‍රඥාව කියලා. ඒ කියන්නේ අහලා ඒක තමන්ගේ තේරුම බවට තමන්ගේ අවබෝධය බවට පත් කරගන්න ඕන. එතකොට හරියට ඒ සුතමේ ප්‍රඥාව ලැබෙන්නේ කාගෙන්ද කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්නම් මහා කච්චායන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ දේවල් තේරුම් අරගෙන ධර්ම දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුට සවන් දීමෙන් තමයි සුතමේ ප්‍රඥාව ලැබෙන්නේ. නිකම් මොනවා හරි අහුවට ඒක වෙන්නේ නැහැ. අපි කියන දේ ආපහු හිතලා සුත කියන සවන් දෙනවටනේ. හිතලා ඇත්තද නැත්තද කියන කාරණේ පැහැදිලි කරගන්න ඕන. අනතුරු මේක ඔස්සේ සිතුවිලි යනවා එහාට. දැන් මම සමහර විට මගේ ජීවිතය අරන් බැලුවොත් ඒකත් මම දැන් ඔබට පෙන්නන්නම් ඉස්සරහට මම හිතපු හැටි. ඊළඟට චින්තාමය ප්‍රඥාව. ඒ කියන්නේ තමන් සිතලා හිතලා කරුණු පැහැදිලි කරගන්න ඕන. මේ සුත්තමය ප්‍රඥාවෙන් සචින්තමය ප්‍රඥාවෙන් පස්සේ තමයි දුක් කෙලවර කරගන්න ඕන මාර්ගය අනුගමනය කරන්න කෙනෙකුට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට කියන්නේ භාවනාමය ප්‍රඥාව. එනිසා බුදු සමය තුල අද නම් මේ පහසුකම් නිවසේ ධම්ම තියෙනවා. එදා නම් එහෙම නෙවෙයි. බුදුන් වහන්සේ හෝ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ගමින් ගමට වැඩම කරලා මේ කියන දේම අහලා ඒකෙන්ම ඇති කරගන්න ඕන. පොතපත සුලභත් නැහැ, පටිගත කිරීමේ යන්ත්‍රත් නැහැ. දැන් අද නම් කවුරු හරි පටිගත කරන ආපහු අහයි. ඔය මොකක්වත් නැහැ. ඒක තමයි සුතමය වැදගත් වෙලා තිබෙන්නේ. ඒකෙන් කියන්නේ මේ සුතමය කියන එක විතරක් නෙමෙයි අද නම් එහෙනම් ඒක පොතපත කියවීමෙන් හරි හැබැයි නිවැරදි පොතපත වෙන්න ඕන. එමත් නැත්නම් Taman නැවත පටිගත කරකත දෙයක් සවන් දීමෙන් හරි ඒ වැඩේ අද කරන්න පුළුවන්. එදාට වඩා පහසුකම් වැඩි. මේ අනුව ඔබට යමක් නොතේරෙනවා නම් ඒකට හේතුව තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය වචන කීපය නැත්නම් වදන් වල අරුත තේරුම් අරන් නැතිකම. මේකේ තියෙනවා පියවර කීපයක්. දැන් බලන්න මේ ගාථාව මොකද්ද කියන්නේ කියලා. රතන සූත්‍රයේ මේ ගාථාව නොදන්න කෙනෙක් නෑ රතන සූත්‍රේ පාඩන්න. නමුත් ඔකේ ඇතුළත පෙන්වන දේවල් දකින්න බෑ ලේසි කෙනෙකුට. කයං කියනවා රාගදේශ මොහයන් ෂේ වෙනවට. විරාගම් කියනවා රාග කියන හැඟීම බිඳුවට බහිනවට. අමතං කියනවා අමෘත කියන එක. අමතං කියන එකෙන් සාමාන්‍ය අමත පදං කියන්නේ නිවීම කියන එක. පනීතං කියනවා අතිශය මිහිරි කියන එක. ඒ මිහිරි කියන්නේ ගීතයක මිහිරියාව නෙවෙයි ඊට වඩා
අවේදීත සුන්දරත්වයක්. කයං විරාගං අපතම් පනීතං. කිසියම් ආකාරයක ශාක්‍ය මුනින් වහන්සේ මේ තැනටපත් වෙලා සමාහිත වුණාද? ඒ සමාහිත වෙනවා කියන එකේ තේරුම ඔබ දැන් මේ ලෝකේ ජීවත් වෙනකොට අනිත් අය කරන කියන දේවල් අහලා කලබල වෙනවා, අඬනවා, දොඩනවා, වැළපෙනවා. ඒ අසමාහිත. අටලෝ දහමට අදාළ කිසිදයක් සම්බන්ධයෙන් නිහඬව ඉන්න ඔබට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ තියෙන එතන සමාහිතයි. සිද්ධි ලෝකේ සිදු වෙද්දී තමන් වහන්සේ කලබල නැහැ. සමාහිතයි. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මය හා සමාන ධර්මයක් ලෝකේ කොහෙවත් නැහැ. ඉදංපි මෙයද ධම්මේ ධර්මෙහි පවතිනා වූ රතනං පනීතං උතුම් රත්න භාවයක්. ඒ ධර්ම ඒ තේන ඒ ධර්මයේ සත්‍ය සත් බලයෙන් සත්වෙින්ද සොය වේවා. දැන් අද නම් ඕක කියපුවම සොය වේවා කියලා උදේ කියවා ගන්නවනේ මේ දවස්වලත් ඔය ගුවන්විදුලියේ හැමතැනම විකාශනය වියන්නේ. නමුත් ඔය පෙන්වන්නේ කියවීමෙන් සොය වෙන එක සරල දෙයක්. අපිත් රතන සූත්‍රයෙන් පිරිත් කියලා තියෙනවා යම් කෙනෙකුට හිණ පේන්නේ නැතුව යනවා, බය වෙන්නේ නැතුව යනවා, එහෙම ලෞකික ප්‍රතිඵල තියෙනවා. නමුත් මේ ඒතේන සත්‍යේන ඒ සත්‍යයක් පෙන්වන්නේ. ඒ සත්‍යයෙන් සත්ත්වින්ද සුව වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. එහෙනම් අපි ඒ ධර්මය කියන්නේ මොකක්ද හොයන්න වෙනවා. ධර්මය කියවහම ඔබට යම් යම් අරුත් තියෙන්න පුළුවන්. ලෝකේ ආගම් පාලකින් ධර්මයට දීපු අරුත් තියෙන්න පුළුවන්. අපි මේ ඔස්සේ යන්න ඕන බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා කිව්වේ මොකේටද? එහි අරුත මොකක්ද හොයන්න. දැන් ඔය ගාථා පද දෙකක් තියෙනවා. යාව ජීවම් පිචේ බාලෝ පෛරුතම් පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විජානාති තබ්බි සූපරසංමතා කියලා. ජීවිත කාලයම ඇසුරු කළත් පඬිතෙක් අනුවන තැනැත්තා ධර්මය දැනගන්නේ නැහැ. හරියට නිකන් හැන්ද ගෙවෙන කල්ම හැඳි ගෑවත් හැන්දට රහ දැනෙන්නේ නැහැ වගේ කියලා. අනිත් ගාතාවේ මොකද්ද පෙන්වන්නේ? අවුරුදු ගණන් කල්ප ගණන් යන්නේ නැහැ. මොහොත්තම් පිචේ විඤ්ඤෝ මොහොතක් තුල තේරෙන්න ඕන දෙයක් කියලා පෙන්නනවා. පණ්ඩිතම් පෛරුපාසති. ඇසුරු කරනවාද? කිප්පං ධම්මං විජානාති වහාම ධර්මය දැනගන්නවා. හරියට දිවේ ගෑවෙනකොට හොද්දේ රස හඳුනන හොඳිය වගේ. ඒකට ධර්මයේ වහාම දැනගන්න ඕන දෙයක්. කල්පනා යන්න බෑ. ඒ කියන ධර්මයේ වහාම තේරෙන්න ඕන කාරණාවක්. එතකොට මේවා මෙහෙම කිව්වහම සමහර අයට ප්‍රහෙලිකා නැත්නම් අපබ්‍රංශ. නෑ ප්‍රහෙලිකා නෙමෙයි යන්න ඕන ඉස්සරහට. මම ඔබට පියවර කීපයක් කියන්නම්. රටක් පවතිනවා. මේ රටේ නීතියක් පවතිනවා. වගේම අධිකරණයක් පවතිනවා. මේකෙත් ධර්මයක් තියෙනවා. ඒ නීතියේ අධිකරණය ධර්මයේ කැඩුවහම තමයි දඬුවම් දෙන්නේ. එතකොට දඬුවම් හිමි වෙන්නේ නැහැ ධර්මානුකූල නම්. හොරින් වැලි ප්‍රහාණය කරන්න ගියොත්, කුඩු විකුණන්න ගියොත්, කුඩු බොන්න ගියොත්, එහෙම නැත්නම් කුඩු ටික හොරකම් කරලා වුණොත්, මද්ද්‍රව්‍ය නාශකාංශයට එන කුඩු ටික එතනින් විකුණන්න හොරකම් කරලා වුණොත්, එතකොට රජයේ නීතිය තුළ හරි දෙයට ධර්මය කියනවා, වැරදි දෙයට අධර්මය කියනවා. පළවෙනි පියවරක් මම ඔබට කතා කළේ ඔය. ඔබ ළඟත් මේක තිබෙනවා සමහර විට. නමුත් මේක පාලන පහසුව සඳහා සහ බහුතර මිනිසුන්ගේ යහපත සඳහා සකස් කළා වූ නීති පද්ධතියක් මේ 100%ක් නිවැරදි නෑ. මේ නීති දැල් ඔස්සේ රිංගලා ගැලවිලා යන්නත් පුළුවන් මිනිස්සුන්ට. මේ කියන ධර්මයේ කියන තැනට බෞද්ධකම ඕන නෑ. මනුස්සකම තුළ හැම රටකම මේ කියන නීතිය සකස් කරන තියෙනවා. මිනිස්සු 100%ක් මේ නීතිගත නම් එහෙනම් හොඳ රටක් බලන්න දෙයක් නෑ ආයේ. නමුත් එහෙම මිනිස්සු ඉන්නේ නෑ. ඒ නිසා තමයි නීති හදලා කසපහර 3 සිට ඉසකසා මරා දැමීම දක්වා නැත්නම් ඉල්ලා මැරීම දක්වා දඬුවම් හදලා තියෙන්නේ මිනිස්සු මරන්න නෙමෙයි. ධර්මයෙන් පැනලා යනකොට වළක්වන්න. ඒවට බය.
ඔයිට එහාගේ ධර්මයක් තියෙනවා බුදුදහමේ පවතින විවෘතභාවය. ඒක අපි කියන්නේ එකට කර්මඵල විපාක විශ්වාසය නැත්නම් පින්පව විපාක විශ්වාසය. ඒකත් ධර්මයක්. මන්දයත් මිනිසෙක් යම් දෙයක් කරාම චේතනාව විසින් හේතු ඉතුරු කරනවා. චේතනාව කල්පයක් තියෙන එකක් නෙවෙයි මොහොතකින් හට ගන්න දෙයක්. ඒ මොහොත තුළ අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු කරනවා. එනිසා ආදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියලා කියනවා. යම් ආකාරයේ වපුරනවාද වපුරන දෙයින් තමයි අස්සන්න හම්බ වෙන්නේ. වෙන දෙයක් අස්සන්න හම්බ වෙන්නේ නැහනේ. අනේ එතනදී කන්න කර්ම සුඛ කර්ම කියලා දෙකක් උගන්වනවා. ආපහු විපාක දීමේදී දුක් විපාක දෙන කර්ම කන්න කර්ම වශයෙන් උත් ආපහු විපාක දීමේදී ලෞකික සැප දෙන කර්ම සුඛ කර්ම වශයෙන්. ඒ කන්න කර්ම සුඛ කර්ම දෙක තමයි මේ පව්පින් කියන්නේ. එතකොට කෙනෙක් ජීවිත කාලය තුළ පව් රැස් කළොත් එහෙම ඔහු කන්න කර්ම එකතු කරගත්ත කෙනෙක්. එනම් ඔහුට මනුස්ස ජීවිතය අහිමි වෙනවා ශෝක ආයස වේදෝ පරම්මරණ කය බිඳීමේ සිදුවන මරණයෙන් පස්සේ නිරයන් උප්පජ්ජති කියලා තියෙනවා. ඒ කියන්නේ අපාගත වෙන්න නැත්නම් මනුස්සකම අහිමි වෙන්න. ඒ පාප කර්මයේ විසින් ලබා දුන්න ඔහු කළ කර්මයට ලබා දුන්න විපාකය. එනම් පාප කර්මය අධර්මයයි. එනම් පුණ්‍ය කර්මය කළොත් සෝකායස බේදෝ පරම්මරණ මනුස්ස සෝභාග්ගං දිවසහ වෙතං. භවභෝග සම්පත් ඇති මිනිස්සෙක් සෞභාග්‍ය සම්පන්න මිනිස්සෙක් විදිහට සහ දෙවියන් අතර උත්පත්තියකට පාරක් හම්බ වෙනවා. ඒ මොකක් නිසාද? පව් නොකිරීමෙන් සහ කූඹියෙක් ජලයේ වැටිලා ඉන්නවා දැකලා අනුකම්පා කරලා ගොඩ දාන තැන ඉඳලා කටින පිංකම හරි චෛත්‍යක කොත පැලඳීම හරි මවපිය උපස්ථානයේ හරහා තියෙනවා යහපත් ක්‍රියාකාරකම්. එතකොට ඒ අර්ථයේදී පව අධර්මයයි පින ධර්මයයි. නමුත් අර රජයේ හදලා තියෙන නීති පද්ධතිය අනුව ධර්මානුකූල වීමෙන් සාමකාමීව ඉන්න පුළුවන් වෙයි. ජාතරා ව්‍යාධි ශෝක මරණ උත්තර නැහැ. මේ කියන පව්පින් දෙකෙනොත් අපාගත වීමෙන් ධර්මේ පව් නැමැති ධර්මය අයින් කරලා පින පව් නැමැති අධර්මය අයින් කරලා පින් නැමැති ධර්මයට ආවොත් මිනිසුන් වශයෙන් ආවර්ණ සැපවල ලැබෙවි. දෙවියන් වශයෙන් උපත ලබන්න පුළුවන් වේවි. ඒ කියන්නේ නිර්වාණ නම් වූ තැනට යන්න දිග නැහැ. මේ පාර දිග නැහැ, ප්‍රමාණවත් නැහැ. තවම දකින්න ධර්මයක්. අපන්නක ජාතකයේ තුල දකින්නවා. වට්ටක ජාතකයේ තුල දකින්නවා. ඒ වගේම නන්දි විශාල ජාතකයේ තුල මේ ජාතක කතාවලත් යම් ධර්මයක් තියෙනවා. බලන්න වන්නපත ජාතකයේ වෙන්නේ. දැන් වන්නපත අපන්නක දෙකම එක ළඟනේ තියෙන්නේ. මේකේ ගල් වල බඩු පටවාගෙන වනාන්තරයක් කරහා කාන්තාරයක් කරා ගමනක් යනවා. එතකොට මම්මුලාවක් තුළ ජලය විනාශ වීමෙන් ඊට පස්සේ කාන්තාරය මැද අතුරුපන් වෙනවා. සියලු දෙනා මන්දෝත්සාහී. බෝසතාණන් වහන්සේ කන තියලා ඊට පස්සේ උත්සාහයෙන් ඉඳක් කපලා ඊට පස්සේ ගලක් තිබුණාම ඒකත් කඩලා වීරියෙන් තනියම ඊට පස්සේ පෑන් පානය කරනවා. එතකොට මන්දෝත්සාහී බව එතන ධර්මයේ වෙන්නේ නැහැ. උත්සාහවන්තකමින් ජය ගන්න පුළුවන් ඒකත් ධර්මයක්. නන්දි විශාල ගවයා බල සම්පන්න සතෙක්. පුතේ කියලා ආදරෙන් ඔළුව අත ගාලා හදන්නේ. නමුත් ඔට්ටුවට තියලා ඇදු කුලා කියලා පරස වචනයක් කතා කළා ස්වාමියා. එඳ ඇද්දේ නැහැ. පරදිනවා. ගිහින් අහපුවා මොකද කියලා. මෙච්චර කල් පුතේ කියලා කතා කරලා ඇයි මට කුලා කිව්වේ? මම මොකද්ද කුලකමක් තිබුණේ. ආයොට්ටු අල්ලන්න වල අද මම පුතේ කියන්න කියලා. ඊළඟට දෙගුණයක් ඔට්ටු අල්ලලා අර ටික කිසි කරදරයක් නැතුව ඇද්දා. එතකොට එතන පෙන්වන්නේ පරුස වචන කතා කිරීම අධර්මයයි, යහපත් වචන කතා කිරීම ධර්මයයි. ඉතින් මෙහෙම හැමතැනම ජාතකපත ගානේ, නීතිය ගානේ, රටවල් ගානේ ධර්මය හොයන්න ගියාට ඉවර වෙන්නේ නැහැ. අර අනිත් ගන්නකො මේකත් හොඳ වටිනවා. මට මං හිතන්නේ අවුරුදු 4 අවුරුදු 5 6 7 වෙන්නේ නැති ඔක පාඩම් හිටින්නේ නැත්තේ. දහම් පාසල් ඉගෙන ගන්න කාලේ. වට්ටක ජාතක ගොඩක් තියෙනවා එකක්. වටුවන්. වටුවන් අහුරු වෙන හැමදාම වැද්දන්ට. මොකද ගිහින් වහපුවම දැල එලනවා. දැල මුකුත් කරගන්න බෑ. දැලට අහු වෙලා ගෙදර එනවා. ඊට පස්සේ නායකතුමා කතා කරලා අපි හොඳ වැඩක් කරමු.
දැල එලපුවාම අපි දැල්ලැස්සෙන් ඔලුවට එළියට දාගෙන දැල ඉහළ අරන් ගිහින් ගරමිනි ගාලක් උඩින් තියලා අපි බහැලා යමු. එතකොට වෙන් වෙලා හිටියේ නෑ සමගියෙන් මේ දැල අරගෙන ගිහින් ඕන් ජීවිතේ ගලවා ගත්තා. ඒ කතාවේම අගට පේනවා තට්ටක් කකුල වැදලා හිඳ අමනාප වෙලා වෙන්ගෙන් වෙලා කට්ටිය විවාද වුණා. බෝසතාණන් වහන්සේ කියව කොටස ගිහිල්ලා යන්න ගියා මෙතන ඉන්න හොඳ නෑ කියලා. පස්සේ දවසේ ඇවිදින් වටුවැද්දක් ගෙදර ගිහින් කියනවා උන් සමගීතාම ඒ හින්දා පොඩ්ඩක් ඉන්න මං අල්ලලා ගන්න බැරුව ඉන්නේ අසමගී වෙන දවසක් එයි කියලා. අසමගී වුණා එදා දැල උස්සන්න යන්න කෙනෙක් හිටියේ නෑ. වටුවැද්දට ගොදුරු වුණා. මොකද්ද මේ කියන්නේ? සමගිය බලය වේ ධර්මයේ. එහෙනම් හැම කෙනාටම වට්ටක ජාතකයේ වල තියෙන ධර්මයේ තමයි සමගිය බලය වේ. මොන හේතුවක් නිසාවත් අසමගි වෙන්න බෑ. හැබැයි මේවා කියන්න මේ බණ පටන් ගත්තේ මම. මේට එහා ධර්මයක් තියෙනවා. ඔය මව්පියන්ට සැලකීම, දරුවන් රැක බලා ගැනීම, පරිසරය ආරක්ෂා කිරීම, හොරකම් නොකිරීම මේ සියල්ල ඇතුළත් වෙන ධර්මයක් තියෙනවා. දැන් බලන්න මෙහෙම. අද නෙමෙයි ඔබ අද නම් මම පන්සිල් දුන්නේ නෑනේ. ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ කවද්ද? කටේ කිරිසුන දෙයන්න පෙර මව හෝ පියා සමග පාසලකට දහම් පන්සලට ගිය වෙලාවක නැත්නම් අවමගුලකට ගිය වෙලාවක ආපහු දැන් බලන්න අර මම කියන සුතමේ සහ චින්තාමේ ප්‍රඥාව අරගෙන එදා ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ මොනවද දැනගෙනද කියලා අඩු ගණනේ සිංහලෙන්වත් තේරුම දැනගෙන නෙවෙයි අද ධර්මයේ සරණ යමි කියනවා කාටද බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යන්න පුළුවන් මොකද්ද ධර්මයේ මම කියනවා ධර්මයේ දන්නේ නැතුව කිසියෙකුට ධර්මයේ සරණ යන්න බෑ ඔය මම මෙතෙක් කතා කරපු දේවල් නෙමෙයි අන්තිමට ඉදම්පි ධම්මේ කියලාම ගත්තේ වචනයක් කොතෙන්ද ධර්මයේ කියන්නේ හොයාගන්න ත්‍රිපිටකේ පරිහරණය කිරීමේදී තේරෙන දෙයක් තමයි මොකටද මේ අනේ පින සිතුමා වැනි අය තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ ඒ සාමාන්‍යයෙන් සරණ කියන එක තමයි නාත කියලා කියන්නේ නාත දේවාලය දෙවියෝ පිහිට වෙනවා ඒ වගේ ඔබට තේරෙනවා උදැල්ලක් තියෙනවා නම් රට කජු හිටවන්න රට කජු අලවන්න සරණ වෙනවා නගුලක් තියෙනවා නම් හාන්න සරණ වෙනවා බයිසිකලයක් තියෙනවා නම් ඒ පාවලට යන්න සරණ වෙනවා ඒකයි සරණ කියන්නේ පිහිට වෙනවා Tamanට අවශ්‍ය දේ කරගන්න පිහිට වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මොකටද සරණ වෙන්නේ අන්න එහෙමයි හොයන්න වෙන්නේ එවිට මට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වන විට ඉන්දිය සමාජයේ යම් යම් ධර්මතා හොයාන හිටියා. පෞකාරයෝ හිටියා, පින්කාරයෝ හිටියා, ධානලාභීන් හිටියා. ඥානලාභීන් හිටියා. දිනුමය ධානවලින් ඥානවලින් පොදවාගෙන කාලක්‍රියා කරලා කල්ප ගණන් ඈත බැලුවා, අනාගතේ බැලුවා, අනාවැකි කිව්වා, මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ ගියා. හැබැයි ආපහු කියනවා ආගන්තාරෝ පුනබ්බවං ඒ ධානසෝ ඉවරුනහම ආපහු පුනර්භවයකට එන්න වෙනවා. නම් පව පින ධානය හරහා මේ සසර ගමන බුදුන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. ඔන්නෝමයි මම මේක විවරණය කරන්නේ. මේක ලස්සන වචනකුත් මම කියනවා. මොකක්ද කියන්නේ? මෙන්න මෙහෙම අහගන්නකො මම කියලා දෙන්නම්. කුඩු විකුණන මිනිස්සයා හරි මත්පැන් විකුණන මිනිස්සයා හරි හොර කරන මිනිස්සයා හරි ඔහුට ඒකෙන් විශාල වශයෙන් ලාභ උපදිනවා මට හරි ගියේ මේකෙන් හින්දා තමයි අතාරින්න බෑ ඔහොම අතාරින්නේ නැහැ කොච්චර ඔය ඒ වගේ වැඩ කරන අය කොතරම් දනුවන් දුන්නත් ගෙදර ඇදින් ආපහු කරනවා එතකොට ඔහු ජීවත් වෙන්න මොන කර්මයක්ද සරල කරගෙන තියෙන්නේ පාප කර්මය තව මව්පියන්ට සැලකීම විහාරස්ථාන රැකීම ආදී කොට යහපත් ක්‍රියාකාරකම් කරන අයෙක් ඉන්නවා. අරක පාප කර්මය අනතුරු මේක පුණ්‍ය කර්මය. ඔහුට ආයු වර්ණ සැප බල ලැබිලා තිබෙන්නේ සහ මරණින් එහා පැත්තට මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර උපදින්නේ පුණ්‍ය කර්මය. එහෙනම් ඔහු ඒත් කර්මය සරණ කරගෙන. අර ඔබට තේරෙන්නේ නැති
සිත සංසුන් කර ගැනීම තුළ ධානයකින් පරලෝ යන අය සරල කරගත්තේ ධානය. මේකටත් කියන්නේ සුඛ කර්මය කියලා. දැන් මේ තුනටම මම යොදන වචනේ තේරුම් ගන්න. පවෙන් අපාය යාම කම්මං සරණං ගච්ඡති. කර්මයේ සරණ කරගෙන. පිනෙන් දිව්‍ය ලෝක යාම කම්මං සරණං ගච්ඡති. ධානයෙන් බඹලෝ යාම කම්මං සරණං ගච්ඡති. සමස්තයක් වශයෙන් ගත් කල සංසාරේම කම්මං සරණං ගච්ඡාමි මේකකවත් ධම්මං සරණං ගච්ඡාමි නෑ මට පේන හැටියට. සසර ඇවිදින්නට මිනිස්සු කර්මයේ සරණ කරන් තියෙනවා ඇරුණාම තව කර්මයක් තියෙනවා බුදුදහමේ ඒක දන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ තුනෙන් නවත්තන්නේ නෑ ඕක. චත්තහරි මානේ වික්කවේ කම්මානි මායා සයන් අභිඥාය සත්‍චිකත්තාප වේදිතානි. මානේ මෙන්න මේ කර්ම જાති හතර. මමගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි ලෝකෙට දේශනා කරන්නේ. අනවන කර්ම જાති හතරයි. බණ කියලා දෙන්න කෙනෙක් නැති පන්සලක උපාසකම්ම දන්නේ පාප කර්මය ගැන විතරයි. Tamanට අසනීපයක් වුණොත් හරි ස්වාමියාට ලෙඩ වුණොත් හරි පූර්වේ කර්මයක් විපාක දීලා කියලා කියයි. නමුත් පාපත් කර්මයක් දුක් විපාක, පුණ්‍යත් කර්මයක් ලෞකික සැප විපාක. කන්නං කන්න විපාකං එකක්. සුක්ඛං සුක්ඛ විපාකං තව එකක්. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තව එකක්. ඒ කියන්නේ පාප කර්ම සහ දුක් විපාක, පුණ්‍ය කර්ම සහ සැප විපාක, පව්පින් කලව මේකලොත් කලවම් විපාක. දැන් පාප කර්මයේ අපාගත සත්‍යයට දුක් විපාකේ පමණයි තියෙන්නේ. දෙවියන්ට සැප විපාකේ පමණයි පවතින්නේ. අපිට අපි පව්පින් දෙකම කරන නිසා සැප විපාකයි දුක් විපාකයි දෙකම තියෙනවා. අර ධාන කියන්නේ සුඛ කර්ම වල තවත් කොටසක්. බඹලෝ දුක් විපාක නැහැ. මේ කර්ම විපාක තුන් ආකාරයේ ඔස්සේ සත්‍යය ඇවිදින්නේ කර්ම රැස් කරන නිසා. එහෙනම් මොන කර්මේ රැස් කරලා හරි සසල දුකින් මිදෙන්න බෑ. නමුත් මේක කියලා දෙන්න දන්නේ නැති පිරිසක් හිටපු සමාජයේ පුණ්‍ය කර්මයන් කරනවෙන් එහාට බුද්ධ ආගමක් නැහැ කියලා හරට කියලා දීලා තියෙනවා අවුරුදු 3400ක් තිස්සේ. එදා පිනෙන් එහාට බෞද්ධකමක් බොහෝ දෙනාට නැහැ. මම මේ ඊළඟ කියන කර්මයට මොකද ඒකට ලොක් එකක් දාලා තියෙන්නේ ත්‍රිපිටකේ. කාටවත් ත්‍රිපිටකේ තියෙන කර්ම ලොක් කරන්න අයිතියක් නැහැනේ. මේ තුන කරනවා නම් අනිකත් කරන්න පුළුවන් වෙනවා. අතිවික්කේ කම්මං අකන්නං අසුකම්. අකන්න අසුක්ඛ විපාකම් කම්මක්ඛය සංහද්දති. අනේ තව කර්මයක් තියෙනවා කලුත් නැහැ සුදුත් නැහැ කලු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ. පවට අයිතිත් නැහැ පිනට අයිතිත් නැහැ එබැවින් පව විපාකත් නැහැ පින් විපාකත් නැහැ. මේකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් බලන්න. කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තුනම කම්මං සරණං ගච්ඡාමි. කර්මක්ෂය කිරීමේ කර්මය කරනවා නම් විතරයි ධම්මං සරණං ගච්ඡාමි. ඔන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන තැන. ධර්මයේ සරණ යන්න ඕන මොකටද එතකොට එනවා. ධර්මයේ කියන පදේ හොඳ දෙයට, ජාතක කතාවට, චරිත කතාවකට, සූත්‍ර දේශනාවකට මම මේ කියන වචන වලට යොදන්න පුළුවන්. නෑ. මේවා ඊතල විතරයි. ඊතල කියන්නේ මාර්ග පෙන්වනවා විතරයි මේවයි. යන්නේ අන්තිමට අදාළ තැනට. දැන් බලන්න ඔය ගම්බද ප්‍රදේශවල තියෙන වෙලාවකට සංගීත සම්දර්ශන. ඉතින් ඈතින් එන ගායකයෝ හරි මේව එන්න දන්නේ නැහැ. ඒ නිසා සම්දර්ශන වේදිකාවට කියලා ඊතල ගහලා තියෙනවා පාරේ. හතර පැත්තෙන් ආවොත් පාරවල් හතරෙන් හතරෙම ඊතල එන්නේ වේදිකාව ගාවට. ඊතලේ දිහා බලන් හිටියට බෑනේ. එතකොට යවෙන්නේ නැහැ. ඊතලේ ඔස්සේ ගියාම වේදිකාව තියෙන තැන හම්බ වෙනවා. ත්‍රිලක්ෂණය කියන්නේ ඊතලයක්. චතුස්සත්ත්‍ය කියන්නේ ඊතලයක්. පටිච්චසම්පාද නිරෝධය කියන්නේ ඊතලයක්. කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ ඊතලයක්. මරණ සතිය කියන්නේ ඊතලයක්. තව තියෙනවා ඒ වගේ වචන පාවිච්චි කරනවා. බොජ්ජංග වරණවා කියන්නේ ඊතලයක්. ඒ කියන්නේ දිශාව පෙන්නනවා. අර පාරවල් හතරකින් පිට්ටනියට එන්න පාර පෙන්වගේ මේ මොන ඊතලයේ ඔස්සේ ගියත් හම්බ වෙන දෙයක් තියෙනවා. අන්න එතෙන්ට යන්න ඕන. ඒකටයි ධර්මය කියන්නේ. ඒකටයි ධර්මය කියන්නේ. මේවා ධර්මයට යන උපයෝගී මාර්ග විතරයි. දැන් මොකක්ද ධර්මය කියන්නේ? අන්න ඒකයි විශේෂත්වය. දැන් මේක පැහැදිලි කරන්න පුළුවන් විදියක් මට තියෙනවා මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා. බුදුන් පිළිමේ වශයෙන් දකිනවා බුදුන් ශරීරයේ වශයෙන් දකිනවා අපි. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී කිව්වහම ධර්මයෙන් පෙන්වන්න හදන බුදුන් මොකද්ද?
එහෙම නැත්නම් මට තේරෙන විදිහ තමයි ධර්මයයි බුදුනුයි නිවනයි තුනම එකක්. එහෙනම් මමම කිව්වොත් ඔබට මේ වචනේ මේ ගාථාවේ පෙන්වන ඉදම්පි ධම්මේ රතනං පණිතං කියන මේ ධර්මය කියන්නේ නිවනට කියලා. ඒ සරණෙන් සත්වෙින්න සුව වෙන්නේ නැද්ද හොයාගත්තොත් එහෙම. මේ බුදුන් වහන්සේ ධර්මය කියලා මේ රතන සූත්‍රයේ ගාථාවෙන් පෙන්වලා තියෙන්නේ නම මොනවටද? කයං විරාගං අමතං පණිතං යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ න තේන ධම්මේන. මේ ධර්මය හා සමාන වෙන ධර්මයක් ලෝකේ නැහැ. ඒ ධර්මයේ මේ උතුම් රත්නභාවයේ තියෙනවා සත්වයින්ටත් ඒ ධර්මයේ හම්බ වුණ දාතර ඒ තේන සත්‍යන සුවත්ති හොතු එතකල් නම් ඔය කී කී අයිට නම් වැඩක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ගම්බද නැත්තම් මේ වගේ තැනක කියනකොට පුංචි පුංචි විහිළුත් කරනවා. ඒ තේරෙන්න ඕන විහිළු කරපුවම. දැන් ඔය මට මතකයි මගේ ළමා කාලේ ඔය අත්ත හරි කිරියම් හරි අම්මා හරි සිංහල වේද මහත්තුරු ගාවට ගිහින් ඇවිදින් වට්ටෝරු අරන් ඇවිදින් කසාය වට්ටෝරු මට කියවන්න කියනවා. ඉතින් මට මතකයි ආරල්ලු බොළු නෙල්ලි කටු කරෝසන පත් පාඩගම් සමසමවගෙන මේ කොටා තලා වතුර පත අටයකට සිඳා බොනවා උදේ හවස වැලි 4යි නැත්නම් හැලි 2යි. ඔයගොල්ලොත් එහෙම කියලා ඇතිනේ. ඒ වේද මහත්තයා ගාවට ගිහින් වට්ටෝරු ලියාන ඇවිදින් ගෙදර ගෙනත් තියලා අපි අපේ වැඩ. තන්තව මල් පූජා කර තැනින් තියලා වට්ටෝරු බෙහෙත් කසාය වට්ටෝරු අපි අපේ වැඩ. හොඳ වෙනවද? බෙහෙත් වට්ටෝරු කීවට හොඳ වෙනවද? නෑ බෙහෙත් හදාන බොන්න වෙනවා. මේ පිරිස් සූත්‍ර දේශනා කියලා කියන්නේ ඔක්කොම බෙහෙත් වට්ටෝරු. මේවා හදාන බොන්න ඕන. අපි කරන්නේ උදේ රැයලි වෙනකම් මේක වට්ටෝරු කියවන එක විතරයි. ඒ වට්ටෝරු කියන බුද්ධ ආගමේ කවදාවත් ධර්මය හම්බ වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒ නිසා තමයි අර මේගොල්ලෝ හම්බ වුණ දවසේ ඉඳලා හොයන්න ඕනේ. ඒ හොයපු එක අවුරුදු 25ක් වෙලා. මහානකමේ අවුරුදු 32ක් උපසම්පදාව ඉඳලා. දැන් අවුරුදු 16ක ඉඳලා තමයි 13ක ඉඳලා තමයි ඔය කියන්නේ. ඔක 2005 6 ඉඳලා කියනවා 2013 ඉඳලා මාධ්‍යවල කියනවා. එහෙනම් අපිට ධර්මය හම්බ වෙන්න ඕන. ධර්මයේ දකිද බුදුන් දකි කියන්නේ ඒකනේ. දැන් ධර්මයේ මොකද්ද ඕන්න? නිවනට නම් ධර්මය කියන්නේ කොහොමද ඒක තේරෙන්නේ? ධර්මයේ දකිද නිවන් දකි. නැත්නම් බුදුන් දකි. ධර්මයයි බුදුනුයි නිවනයි තුනක් එකට සම්බන්ධ කරලා තියෙන ඔක්කොම එකක් හින්දා නෙමෙයි. දැන් බුදුන් කියන්නේ පුංචි ළමයින්ට පිළිමය. ලොකු අයට ශරීරය. ශරීරයෙන් බුදුන් දකින්න පුළුවන් නම් අවුරුදු 45යි වළංගු ಭಾರತයේ හිටපු අයට. ඉන් පස්සේ අය රහත් උනේ නිවන් දැක්කේ ධර්මයේ බුදුන් දැකලා නෙමෙයි. එහෙනම් බුදුන් පදයට පිළිමයට ශරීරයට එහාට ගිය අර්ථයක් තියෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමයි පළවෙනි වතාවට වෙසක් පුණ පොහොදා උදෑසන බුදුන් දැක්කේ. බුදු වුණා කියන එකෙන් පෙන්වන්නේ බුදුන් දැක්කා. තමන් දුටු බුදුන් දකින්න අනිත් අයට ධර්ම දේශනා කළා. මාර්ග පෙන්වුවා. බලන්නකෝ ධර්ම පදයට තියෙන අර්ථය ගැඹුර. ඉතින් අපි මොකද කරන්නේ? අපි ඉතින් මේකට කියන්න තියෙන්නේ මේ කොතයි චෛත්‍යයි තියද්දී උඩමළුවේ පහළ මළුව වටේ සාදු සාදු කී ඇවිදිනවා. පොත දිහා බලාගෙන. සාමාන්‍යයෙන් මේ දවස්වල ගියාම පේන්න තියෙනවා අනුරාධපුරේ චෛත්‍යවල සලපතල මළුව වැලි මළුව ඉතිහාට කියලා. ඒ වගේ මේ දුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවලින් තේරෙන කෙනෙකුට ධර්මය හොයා ගන්න පුළුවන්. අපි ඒ වුණාට ධම්මන්තරණං ගච්ඡාමි කිය ඇවිදිනවා වටේට. සංසාරේ ඇවිදිනවා. අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදිනවා. ධර්මයට යන්නේ නැහැ කල්පෝ. මම මේවට සාමාන්‍යයෙන් තේරෙන වචන කියනවා. තවත් උදාහරණයකින් ගන්නවා. ඔය මෙහෙත් මේ තත්ත්වයේ තියෙනවා මෙහෙත් සමහර විට. ගිරව් සලමල් හෙලියෝ ඉන්නවානේ. ඒකට ටිකක් කල් යනකොට කතා කරන්න පුළුවන් වෙනවා. අපි කතා කරන දේ උච්චාරණය කරන්න දැනෙනවා අපිට තේරෙනවා අපි කියපු දේ කීවේ කියලා. හොඳයි ඔබ වැනි අච්චාම කෙනෙක්, තාම්ම කෙනෙක් මේ දවස්වල කොරෝනා නිසා පන්සලට යන්නත් නැහැ. ගෙදර බුදු පිළිමයක් පැත්තකින් තියාගෙන හවසට මල් ටිකක් කඩලා පහම්පත්තු කරලා වන්දනා කරනවා. දැන් ගාථා පාඩම් නැහැ චූටි දුලපතාලට තාම. එන දුලපතාල අපි වන්දනා කරන්නේ.
ආච්චම්මා කියනවා. පළවෙනි දවසේ එක වචනයක් අල්ලා ගන්නවා, දෙවෙනි දවසේ තව වචනයක් අල්ලා ගන්නවා, සතියක් මාසයක් දෙකක් තුනක් යනකොට ඔක්කොම කියනකොට කියන්න පාඩම් වෙනවා. දැන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා දරුවොත් කියනවා. හොඳයි මං හිතනවා එතන පැත්තකින් බලන් ඉන්නවා කූඩුවක දාපු ගිරවෙක්. බලන් ඉන්නවා මේ ආච්චම්මලා ළමයි මොකද කරන්නේ කියලා. 3 මාසයක් යනකොට ගිරව ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ නැද්ද? දැන් ගිරව බෞද්ධයෙක්ද මං අහන්නේ. අනුන් කියනවාට මේක කිව්වට බෞද්ධයෙක් වෙනවා නම් ගිරවත් බෞද්ධයෙක් වෙන්න ඕනේ. ප්‍රතිපත්තිකාමී. හින්දා අපේ රටේ මිනිස්සුන්ට තියෙන ගිරාසරණා ගමනයක්. ඒක ඒ අය තනිව තේරුම් ගන්න ඕන. අනුන් කියනවාට කියන එකක් කරුණාම ධර්මයේ සරණ තේරෙන්නේ නැහැ පෘථග්ජන කාටවත්. සෝවාන් වලින් එහාටයි ධර්මයේ සරණ කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ධර්මයේ තේරෙනකොට සෝවාන්. අනිත් අය මොනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ මේ රටේ. අපි එක වෙන පාරකින් ගමු. එතකොට ඔක තේරෙනවා. වෙන පාරකින් මම ගන්නවා. මොකද මෙතනින් පැහැදිලි කරන්න මට මේක අමාරුයි. මගේ ළමා කාලේ ඉඳලා මම එනවා වුණා දැන්. අර සුතමේ ඥානය ඔස්සේ මගේ දැක්ම ගැඹුරු වෙන්නේ නැටි ඔබට කියනවා. මට මතකයි. ආමගුල්ලස් වල සහභාගී වුණාම ඉඳගෙන ඉන්නකොට දේශකයන් වහන්සේලා අනිත්‍යවත සංඛාරා ගාතාව කියලා ඒ මනුස්සයා ජීවත් වෙලා හිටියා. දැන් නැහැ. ඒක තමයි අනිත්‍ය ස්ථිර නැහැ. ඒ විතරක් නෙමෙයි සියලු දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කැඩෙනවා බිඳෙනවා. ඉතින් අපිට බැලුවම ඇත්ත. ලෝකේ තියෙන හැම දෙයක්ම අලුත් වෙනවා, වෙනස් වෙනවා, දිරනවා, පොළොවට පස් වෙනවා. මේ තමයි අනිත්‍ය බුදුහාමුදුරුවෝ අදාළේ කියලා තමයි මමත් පුංචි කාලේ හිතුවේ. තවත් ඔබ එහෙම හිතා නැති. දැන් එන්න මම කියන පාර ඔස්සේ. ඕක අනිත්‍ය නම් බුදු වෙන්න ඕනේද ඕක කියලා දෙන්න? ඔබ අසුර කරන වෙනත් ආගමිකයන් අහලා බලන්න මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුගෙන් දත් වැටෙනවා දන්නේ නැද්ද? කෙස් දුනවා දන්නේ නැද්ද? මල් පර වෙනවා දන්නේ නැද්ද? ඇඳුම් පැළඳුම් දිරා යනවා දන්නේ නැද්ද? නමුත් බුදුන් වහන්සේ වදාරනවා බුද්ධත්වයට පත් වෙමින් හොයාගත්තේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මින් පෙර අහපු නැති එකක්. ඔය ගස් කොළන් දිරා යන ඇඳුම් දිරා යන අනිත්‍ය ලෝකේ හටගත්ත දවසේ ඉඳලාම ක්‍රියාත්මකයි. ඒක සිදු වෙන දෙයක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බලන්න ඕන දෙයක්. යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් බලන්න ඕන දෙයක්. අපි බලන්නේ ඇස් දෙකෙන් නෙවෙයි. මල් පර වෙනවා බලන්නේ ඇස් දෙකෙන් නෙවෙයිද? කිසුදු වෙනවා බලන්නේ ඇස් දෙකෙන් නෙවෙයිද? බුදුදහමේ ත්‍රිපිටකය තුල ඇස් දෙකෙන් බලන අනිත්‍යක් නැහැ. එහෙනම් අපි හොයන්න යන්න ඕන ඊළඟට මොකද්ද කියලා. එතකොට හමු වෙනවා අනිච්චවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්චාති. වය ධම්මා සංඛාරා. මේ සංඛාරය අනිත්‍යයි. දැන් සංඛාර හොයන්න ඕන. මේ ගස් කොළන් වලට සංඛාර කියන්නේ නැහැ. හැබැයි සංඛාර කියලා જાතියක් gedara තියෙනවා. නගර සභාවෙන් උත් අරන් ගිහින් දානවා. සයන්න බින්දුව නිකං කායන්න අල්ප ප්‍රාණ කායන්නෙන් එන සංඛාර කියන්නේ කසල වලට. අතු ගාලා එළියට දාන ඒවට. ඒව දිරා යන්න පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සර වෙලා. ඒකේ තියෙන්නේ නිකං කායන්න හින්දා බුදුහාමුදුරුවෝ අදාළ සංඛාර වෙන්න බෑ. ඒකේ තියෙන්නේ මා ප්‍රාණ කායන්නක්. සංඛාර. එහෙනම් මම හිතනවා පුංචි කාලේ මේ ගෙවල් දොරවල් දිරන එක නෙමෙයි බුදුහාමුදුරන්ගේ අනිත්‍ය වෙන්න ඕන. සංඛාරවල. දැන් සංඛාර හොයන යනවා මම. ඔන්න හම්බ වෙනවා කසල වලට සංඛාර කියනවා. ඒකේ කයන්න වැරදි. ඊට පස්සේ හොයන යනවා. තව ටිකක් එහාට. එතකොට හම්බ වෙනවා අවිද්‍යාගතෝ යම් වික්කවේ පුරුෂ පුද්ගලෝ අවිද්‍යාව නම් වූ මුලාවට කොට වුණා වූ පුරුෂයෙක් හරි ස්ත්‍රියෙක් හරි අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. සංකාර જાති තුනක් හම්බ වෙනවා. අපුඤ්ඤාවි සංකාර, පුඤ්ඤාවි සංකාර, ආනිජ්ජාවි සංකාර. මේක ඉස්සෙල්ලා තව දෙයක් හම්බ වෙනවා මට. ඔය අපේ රටේ ස්වාමීන් වහන්සේලා රූපවාහිනිය ගුවන්විදුලියේ කියපු බණ වලින් කාය වචී මනෝ සංකාර. සබ්බේ සංකාරා කියන්නේ කියලා. මොනවද කාය වචී මනෝ සංකාර කියන්නේ?
මලසිරුරක් නිහඬයි. මලසිරුරට පෙර මේ මලසිරුර සිත උදව් කරගෙන කතා කරනවා. අතපය හොලවනවා. හුස්ම ගන්නවා. කාය වචී මනෝ කයෙන් වචනෙන් සිතින් යම්කිසි ක්‍රියාකාරකමක් කරනවා. මේ හුස්ම ගන්න එකට කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ඒ නිසා මැරෙන්නේ නැහැ. නිසා කය රැස් වෙන්නේ හුස්ම ගැනීම නිසා. ඒකට කාය සංකාර කියනවා. වචන හුරු කරලා කට හදාගත්තේ නැත්නම් භාෂාව කතා කරන්න බෑ. ඒ කට හැදෙනවට කියනවා වචී සංකාර. නිකන් ඉන්නකොට සැලසුම් කරන්න කල්පනා කරන්න නැත්නම් කල්පනා කරන්න බෑ. මේ කල්පනා වෙනවට කියනවා සංඥා වේදනා. ඒ මිනිස්සුගේ ජීවිතය තුළ කාය වචී මනෝ සංකාර තුනක් තියෙනවා. බලුවම සංකාර තමයි. මේවා තමයි සබ්බේ සංකාර කියලා මේ රටට උගන්වලා තිබුණෙත් බොහෝ කල්. දැන් මම හොයා ගන්නවා තව වචනයක්. බුදුරජාණන් වහන්සේ විසංකාරගතං චිත්තං තණ්හානං කාය මජ්ජගා. බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍යය තියෙනවා සිත සංකාරගත වීමෙන් මුදාගත්තා මම. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 35 80 දක්වා කාය වචී මනෝ සංකාර කළා. දැන් සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංඛාර දුකයි. එහෙනම් කාය වචී මනෝ සංඛාර එන්න සබ්බේ සංඛාර නම් බුදුහාමුදුරුවෝ අවුරුදු 35 ඉඳලා 80 දක්වා දුක් විඳලා. නෑ බුදුන් වහන්සේ අවුරුදු 35 දුකින් මිදිලා. නමුත් කාය වචී මනෝ සංඛාර තිබුණා. එහෙනම් කාය වචී මනෝ සංඛාරත් නෙමෙයි සංඛාර. එහෙනම් අපි හොයන්න යනවා තව එහාට. අන්න එතකොට හමු වෙනවා. මේ මිනිස්සෙක් තුළ තියෙන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. මිනිස්සු කරන වැඩ නිසා අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න සිදුවෙන කාරණා ටිකක් තියෙනවා. අවිද්‍යාව තුළ අනාගත ඵල උපදින්න පව් රැස් කරයිද පව් වලට කියනවා පුණ්‍යාවි සංකාර. අවිද්‍යාව තුළ අනාගත උපදින්න පින් එකතු කරයිද ඒකට කියනවා පුණ්‍යාවි සංකාර. අවිද්‍යාව තුළ ධාන ලෝක බඹලෝ යන්න බෑ. මොකද ධාන කුසල් එකතු කරයිද ඒකට කියනවා අනිජ්ජාවි සංකාර. මෙන්න සබ්බේ සංකාරා. මේවා සම්බන්ධයෙන් තමයි මේ බුදුහාමුදුරන්ගේ ගැනීම අනිත්‍ය අපේ දැනීම නිට්ටය. ඔන්න ඔතනයි පැටලෙලා තියෙන්නේ. එහෙම කියලා නැද්ද බුදුන් වහන්සේ? එහෙම වදාරලා නැද්ද බුදුන් වහන්සේ? තරලා තිබෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තිබෙනවා විපල්ලාස කියලා සූත්‍රයක්. විපල්ලාස කියන වචනේ තේරුම ඔයගොල්ලෝ ගම්බදුව කියන්නේ විපර්යාසය කියලා. විපර්යාසය කියලා. ඒ අර්ථයේ ඒකෙන් තමයි හදලා තියෙන එක විකෘතිය. මිනිස්සු ළඟ විකෘතියක් තියෙනවලු. ඒ නිසා සංසාරේ ඇවිදින්න වෙනවලු. කොහොමද මේක තියෙන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් කෙරෙහි නිත්සුඛාත්ම කොට ගැනීම විපල්ලාසයක් හෙවත් විකෘතියක්. දැන් මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්තං කිත්ත විසංජනෝ. සිත වික්ෂිප්ත කරගෙන මිත්‍යා දෘෂ්ටි ගත වෙලා මේ නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් මොකද වෙන්නේ? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවලු මොකක් නිසාද? නිත්‍ය සුඛාත්ම නිසා. දැන් සසර ඇවිදින්නේ කොහෙන්ද? මම දැකලා නැහැ කවුරුත් කයෙන් පරලෝ යනවා. මම දැකලා නැහැ කවුරුත් දෙපයින් පරලෝ යනවා. පරලෝ යන්නේ මොනවෙන්ද? පවෙන් පරලෝ යනවා හතර අපායට. පිනෙන් පරලෝ යනවා කාමසුගතියට. ධානයෙන් පරලෝ යනවා බඹලොවට. මේ ගාථාවේ කියනවා සත්‍යෝ සසර ඇවිදින්නේ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්සුඛාත්ම කොට ගත්ත නිසායි කියලා. දැන් එහෙනම් මොනවද මේ? අපුඤ්ඤාභි සංඛාරයේ පවෙන් එහෙනම් සසර ඇවිදින්නේ පවෙන් නම් පව තමයි නිත්‍ය වෙලා තියෙන්නේ. පුඤ්ඤාභි සංඛාරයේ පින. පිනෙන් නම් බඹලෝ යන්නේ දිව්‍ය ලෝකෙ උපදින්නේ පින තමයි නිත්‍ය වෙලා තියෙන්නේ. ධානයෙන් නම් බඹලෝ යන්නේ ධාන තමයි නිත්‍ය වෙලා තියෙන්නේ. දැන් බලන්න. ඔන්න මේ සංඛාරවල නිත්‍ය සුඛ ආත්මය බුදුහාමුදුරුව අපට උගන්වපු එකක් නෙමේ. අපි ජීවත් වෙනකොට අපි කරගත්ත වරද. ඒ වරද නිසා අපට පවපින ධානය ඔස්සේ අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදිනව යරුණාම බුදුන් හම්බ නොවෙනවා නම් ධර්මය නොතේරෙනවා නම් සසරින් ගැලවෙන්න කවදාවත් බෑ. ඒ මිත්‍යා දිට්ඨි කතා සත්තානේ. දැන් මේ සංකාර කොහෙද තියෙන්නේ? කොහොම කිව්වට තේරෙන්නේ නැහැ.
උන්වහන්සේ තමයි පැහැදිලි කරලා දාන්නේ. මේකට අபிසංකාර කියන පදයක් දානවා. ඇයි අභි කියලා දාලා තියෙන්නේ? ඒක ත්‍රිපිටකයේ සිංහල පොතේ වරහන් ඇතුලේ දාලා තියෙනවා අනාගත ඵල උපදවන හේතු. අபிසංකාර කියන්නේ. එනම් පව් නැමැති හේතුව රැස් කළාම අනාගත දුක් විපාකය. පින් නැමැති හේතුව රැස් කළාම අනාගත ලෞකික සැප විපාකය. ධාන නැමැති හේතුව රැස් කරාම ධාන නැමැති විපාකය. අනාගත ඵල. මේ සංසාරයයි මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස්සු හොයාගෙන හිටපු ටික. එහෙනම් මිනිස්සු අපාය ගියෙත් පාපය නිත්‍ය සුඛ ආත්ම නිසා. දෙවියන් අතර ඉපදුනේ පින නිත්‍ය සුඛ ආත්ම නිසා. බඹලව ගියේ ධාන නිත්‍ය සුඛ ආත්ම නිසා. මේ කාටවත් අනිදුක්ඛ අනාත්ම නම් ඕ ධර්මයේ සරණ නැහැ කියන එක තේරෙනවද දැන්? ධම්මං සරණං ගච්ඡාමි කියලා දෙන බොරුවටද? ඔය ඕන තැනකින් මිදෙන්න තමයි ධර්මයේ සරණ ඕන. සසරෙන් නැත මිදෙන්න. ඉතින් එතකොට එහෙමනම් සංඛාරයන්ගේ අනිත්‍යනේ බලන්න ඕන. ඒකත් බලන්න ඕන නෝනේ. ඊට පස්සේ තියෙනවා පහාන සංඥා කියලා සූත්‍රයක්. දස සංඥා කියලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. ඒකේ එක සංඥාවක් තියෙනවා පහාන. නැත්නම් අනිත්‍ය සංඥා කියලා. කතමාච ආනන්ද අනිත්‍ය සංඥා. ආනන්දේනේ මොකද්ද අනිත්‍ය සංඥා කියන්නේ? ඔන්න ඒක තිබුණා නම් කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, දත් අනිත්‍යයි, නිය අනිත්‍යයි, මල් පරවෙන එක අනිත්‍යයි, ගොඩ නැගිලි දිරා යන එක අනිත්‍යයි, ඇඳුම් දිරා යන එක අනිත්‍යයි කියලා මම පිළිගන්නවා. බුදුන් වහන්සේ වදාරලා කියනවා නම් එහෙනම් ඒක තමයි මේ අනිත්‍ය කියන්නේ කියලා මම පිළිගන්නවා. නෑ. උන්වහන්සේ වදාරන්නේ රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥාන අනිච්චා. ඔන්න අනිත්‍ය බලන්න ඕන තැන ආව දැන්. රූප වේදනා සංඥා සංකාර පහේ තමයි අනිත්‍ය බලන්න වෙලා තිබෙන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර පහර දැනගන්න නැතුවම අනිත්‍ය දන්නේ නැහැ නේද? එහෙමයි මම මේ ළමා කාලේ ඉඳලා ආපු පාර ඔබට කියලා දෙන්නේ. තේරුම් ගැනීම. ඉතින් ඔබට කොහොමද එක බණක් අහලා තේරෙන්නේ? හැබැයි අවුරුදු 40ක් ගියාට මට ඕගොල්ලන්ට 40ක් යන්නේ නැහැ. අවුරුද්දකින් තේරෙනවා. මාස 6කින් තේරෙනවා. මන්දයත් ඒක අපි තෝරාගෙන ගලපලා දේශනා කරන නිසා. මම ඉපදුන සමාජයේ අපේ අම්මා හරි තාත්තා හරි අත්තා හරි කිරි අම්මා හරි මට දහම් පාසල් උගන්වපු ස්වාමීන් වහන්සේලා දෙන්න හරි ඔය අනිත්‍ය දැනගෙන හිටියේ නැහැ. එයා ඒක ඉස්සලා අනිත්‍යමයි අපට ඉගැන්වුවේ. ඔවුන් දැනගෙන හිටපු තරම මම මේ කියන්නේ. එහෙනම් දැන් රූප වේදනා සංඥා සංකාර කොහෙද තියෙන්නේ? පොතේ පෙළ තියෙනවා කොහෙද තියෙන්නේ? ඒක ඔබ ළඟනේ තියෙන්නේ. ඔබ ළඟ මේක තියෙන තැන හොයාගන්න. එතකොට මම මේක කියලා දෙනවා මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් පුද්ගලයෙක් වශයෙන් හිතන්න එපා. කියන්නේ මව් කුසෙන් බිහි ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන එක්කෙනෙක් වශයෙන් හිතන්න එපා. දැන් මේ මොහොතේ වන දේ. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල දැන් මේ මොහොතේ සිදුවන දේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන හැටි හොයාගන්න. ඇස තුල මොකද වෙන්නේ? ඇස තුල ඉදිරියෙන් ආලෝකයක් තියෙනවා නම් ඉදිරියෙන් තියෙන රූපයක් පේනවා. එතකොට මේ රූපය මේක නෙමෙයි රූපය කියන්නේ. රූපය. ඔබ හැමදෙනා මට පෙනෙන්නේ ඔබේ රූපය මගේ ඇහැ ඇතුලේ හැදුනොත්. ඔබට ඔබ පෙන්නේ කණ්ණාඩිය ඇතුලේ රූපයක් තියෙන නිසා ඒකෙන් බැලුවම ඔබ පේනවා. අන්න ඒ වගේ එකක් ඇහි පහළ වෙන්නේ නැතුව රූප දකින්න බෑ. ඒකට රූපය කියනවා. බාහිර තියෙන ඕනෑම දෙයක රූප සෙවණැල්ල ඇහැට පහළ වුණාම ඒක රූපයයි. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරා නම් මේ රූපය ඔබට දුක් වේදනාව ගෙනත් දෙනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා නෑදෑයෙක් නම් ඔබට මේ රූපේ සැප ගෙනත් දෙනවා. අඳුරන්නේ නැත්නම් සැප දුක් නැති උපේක්ෂා වේදනාවක් ගෙනත් දෙනවා. එතකොට රූප අරමුණ වේදනාවෙන් විඳිනවා. වේදනාව කියන්නේ රිදෙනවා නෙමෙයි සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. හතරෙක් මෙතරෙක් වශයෙන් රූප සංඥාවක්, ශබ්ද සංඥාවක් වශයෙන් හඳුන්වනවට කියනවා සංඥා. හඳුනයි නම් සංඥාවයි. ඇහෙන් නම් රූපය හඳුනනවා, කනෙන් නම් ශබ්දය හඳුනනවා. හතුරා නම් තරහ එකතු වෙනවා, මිතුරා නම් යාළුකම එකතු වෙනවා එතෙන්ට. දැක් ඉස්සරහ දැක්කාම. අන්න ඒවට කියනවා සංකාර කියලා. චේතනා. දැන් මෙසේ ඇසට හම් වෙන රූප අරමුණ මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර හතරයි. කනේ ශබ්දයේ මුල් කොටගෙන ශබ්ද රූප වේදනා සංඥා සංකාර හතරයි. නාසයේ ගන්ධයේ මුල් කොටගෙන ගන්ධ රූප වේදනා සංඥා සංකාර හතරයි. දිවේ රසයේ මුල් කොටගෙන රස රූප වේදනා සංඥා සංකාර හතරයි. කයේ කය මුල් කොටගෙන පොට්ටබ්බ රූප නැත්නම් ස්පර්ශයෙන් හඳුනන සැප දුක දෙක වේදනා සංඥා සංකාර හතරයි.
කල්පනාවේ හීන ලෝකේ බාහිර රූප ඕන නැහැ. දැන් ඔය ඉස්සරහින් යමක් පේන්න ඕන. නිින්දෙන් ඉස් දැස් දෙක පියාන්නකොට ඔක්කොම පේන්නේ නැද්ද? බස් එකක් පේනවා, කෝච්චියක් පේනවා, දරුවෝ පේනවා. ඒ මොකද්ද? බාහිර එකක් ඕනේ නැහැ. සිතට ආපු සිතුවිල්ල පේනවා රූපයක් විදිහට මනෝ රූප, ධම්ම රූප කියලා කියනවා. ඒකත් අලියෙක් දැක්කොත් එහෙම බය වෙයි. නයෙක් දැක්කොත් එහෙම බය වෙයි. රත්තරන් කරාඹුවක් දැක්කොත් එහෙම ආසහිතයි. අර වේදනාවල හැටි. සැප වේදනා, දුක් වේදනා. රූපය මුල් කොටගෙනයි වේදනාව හටගන්නේ. දැන් ඔබට තේරෙනවද ඇස කන නාසය දිවකය සිත කියන දොරවල් 6 නිසා රූප වේදනා සංඥා සංකාර පහළ වෙනවයි කියලා. ඇසෙන් පහළ වෙන රූපේ හඳුනා ගන්නවට චක්කු විඥානය කියනවා. කනෙන් පහළ වෙන ශබ්දය හඳුනා ගන්නවට සෝත විඥානය කියනවා. දැන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සත්වයාට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා රූප වේදනා සංඥා සංකාර 6ක් පහළ වෙනවා. 5ක් පහළ වෙනවා කියනවා. මමද වදාරන්නේ. අන්න දැන් මට අර පුංචි එකා විදිහට ඉඳලා හොයාන එනකොට මේ ත්‍රිවිධකේ පේන හැටි මම මේ කියන්නේ. දැන් ඉතින් පංචස්කන්ධය කියලා ශරීරය කියලා මොන හරි මොඩේක ඉගන්නොත් ඒක වැරදීනේ ඒක. අන්න මම දන්නවා පුංචි කාලේ ඉඳලා පංචස්කන්ධය කියන ශරීරයට කියන කපු මහත්තයා. එහෙම නැත්නම් සමහර ස්වාමීන් වහන්සේලා දැනටමත් පංචස්කන්ධය කියන ශරීරයට. අඩු ගානේ ත්‍රිපිටකයේ මේ සූත්‍රේවත් කියවලා තියෙන්න එපැයි. මම කියන්නේ ඉස්සර වෙලා. ශරීරය තුල ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් තුල සිදුවෙන සියුම් ක්‍රියාවලියට පංචස්කන්ධය කියන්නේ. ඒකට රූප ඕන නැහැ පවතින්න. අපිට ඝනකයක් ඕනකම තියෙන්නේ. ඔය මහා කච්චායන මහරහතන් වහන්සේ වදාරනවා ඔය ජාති ජරා ව්‍යාධි මරණ දුක් කියලා කීවට ඔක්කොටම ඔක නැහැ කියලා. මම කියන දේවල් කල්පනා කරන්නේ. ජාති අපිටනේ මව්කුසකින් තියෙන්නේ. එහෙනම් මව්කුසකින් උපදින වේදනාව තියෙනවා අපට තියෙන්නේ. දෙවියෝ උපදිනවද මව්කුසකින්? එහෙනම් ජාති නැහැ. දෙවියන්ට ඝනකයක් නැහැ කියලා වදාරනවා. ඒ නිසා දිරන්නේ නැහැ. එහෙනම් ජරා දුකත් නැහැ. ඒක අපි උපදින අයට මරණ කල්ම සෙලෙර නැතුව අය ඉන්නවා කවුරු හරි. අවශ්‍ය. එහෙනම් යාට ව්‍යාධි දුකත් නැහැ. මේ තමයි ජාති ජරා ව්‍යාධි තුන් දෙනෙකුට තුන් විදිහක් තියෙන්නේ. හැබැයි මරණයෙන් ගැලවෙන්නේ නැහැ. දෙවියෝ හරි බ්‍රහ්මයෝ හරි මරණ දුක තියෙනවායි කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ වදාරනවා. එහෙනම් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ දෙවියෝ බ්‍රහ්මයෝ ආහාර වලින් ගන්න කයක් තියන අය නෙමෙයි. තනිකරම අපේ හීන ලෝකේ වගේ මනෝද්වාරයේමයි ලෝකෙ ඔක්කොම තියෙන්නේ. හැබැයි එතනත් රූප වේදනා සංඥා සංකාර තියෙනවා. මන්දයත් ගිලාන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ බඹලව ප්‍රාර්ථනා කරන්න එපා. බඹලවත් සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා දේශනා කරලා තියෙනවා. දැන් ඔන්න ඔය ධර්මයේ සරණ යන්න ඔය නිවන් මඟ හොයාගන්න ඔය පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන එක හරියට තේරුම් ගන්න නැති තාක්කල් බෑ. මොකද ඒක දේශනා කරලා තියෙන්නේම පංචස්කන්ධේ උපාදානයේ මුල් කොටගෙන සතර ඇවිදිනවා උපාදානයෙන් මිදුණොත් සතරෙන් මිදෙනවා කියලා. මෙහෙමයි මේ පදේ තියෙන්නේ. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවයි. සත්‍යයට ජාති මරණ දුක් ගැනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදාය මුච්ඡන්ති. ඔබට පුළුවන් නම් උපාදානයෙන් නිදෙන්න ජාති මරණ හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ නিত্য අනිත්‍ය බලපාන්නේ උපාදානය වෙන්න. අනිත්‍ය බලපාන්නේ උපාදානෙන් මිදෙන්න. ඔන්න ඔහමයි උතෙන්ට අනිත්‍ය වළංගු වෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නැති තාක්කල් පංච උපාදානස්කන්ධය නිත්සුකාත්ම වශයෙන් අරගෙන තමයි පව් කරන්නේ, පින් කරන්නේ, බබලෝ යන්නේ, හතර ඇවිදින්නේ. ඒකම දන්නේ නැහැ අපි. ඒකේ තියෙනවා මොකද්ද? රූප වේදනා සංඥා සංකාර. අන්න එතන තමයි මේ සංකාර තියෙන්නේ. මේ ස්කන්ධ පංචකේ පව් කරන්න යොදාගත්තාම සංකාර ස්කන්ධය අපුඤ්ඤාභි. මේ ස්කන්ධ පන්තිය පින් වලට දාගත්තාම සංකාර ස්කන්ධය පුඤ්ඤාභි. මේ ස්කන්ධ පංචකේ භාවනාවල ධානය උපදවා ගන්න දාගත්තාම ස්කන්ධ පංචකේ ශරීරය නෙමෙයි එතන අරමුණ කියන එක. එතකොට ආනිජ්ජාභි. දැන් සත්වය අපාය යන්නේ එහෙනම් අපුඤ්ඤාභි සංකාරේ නිත්සුකාත්ම නිසා. සත්වය දිව්‍ය ලෝක යන්නේ පුඤ්ඤාභි සංකාරේ නිත්සුකාත්ම නිසා. සත්වය දිව්‍ය ලෝක බබලෝ යන්නේ ආනිජ්ජාභි සංකාරේ නිත්සුකාත්ම. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මෙහෙම යනකොට යදාච සම්බුද්ධෝ ලෝකස්මින් uppajjanti පබංකරා. බුදුවර ලෝකේ පහළ වෙලා ඉපදිලා මේ අඳුර දුරු කරනවා ප්‍රබංකරා.
පබං කර කොහොමද? තේයිමං ධම්මං දේශේති දුක්ඛෝපසමගාමිනං. මෙන්න මේ ධර්මයේ දේශනා කරන දුකින් දුක උපසමනයකවත් සංසිඳවන්න. මොකද ධර්මයේ? අනිච්ඡං අනිච්චතෝ දක්කුන් දුක්ඛමද්දක්කු දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසුං සම්මාදිට්ඨි සමාදානා තබ්බ දුක්ඛ උපජ්ජති. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක්ඛ දුක්ඛ වශයෙන් අනාත්ම අනාත්ම වශයෙන් අසුභ අසුභ වශයෙන් දැකීම මාර්ය සම්මාදිට්ඨියයි ඒ සමාදානෙන් සියලු දුකින් නික්ම ගිය. පොඩ ධර්ම පාරේ අනිත්‍ය තියෙන තැන. දැන් තවක තියෙන තැන මම ඔබට පෙන්නනවා හරියටම. ඔබට තේරුම් ගන්න පුළුවන් ද අරමුණක් තුල වැඩ කරකටයුතු කරන හැටි. තරහ තුල, බය තුල, වෛරය තුල, කනගාටු තුල, පව තුල අරමුණක් තුල කියන්නේ ඒකයි. හොඳයි ඔබ තනියෙන් ගෙදර ඉන්නවා. මිනිස්සෙක් ඇදි බැනලා යනවා. බැන ගන්න විදියකුත් නැහැ, ගහ ගන්න විදියකුත් නැහැ. මොකද කට්ටිය තනියෙන් නැහැ. හැබැයි මට බැන්නා කියලා බාර ගන්නවා. ගෙදර ආපුවම ස්වාමියා හරි දරුවා හරි කියනවා. එලා නිකන් අරින්න හොඳ නෑ. ඔකට එක ටිකක් කරන්න ඕනේ. මොකක් හරි කරන්න ඕනේ. ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ. බැන්න එක නම් ඉවරයි. යම අපි තියාගත්ත පස්සේ අල්ලගත්තා. ඒ නිසා නේද ආපහු මතක් වෙන්නේ. ඒ නිසා නේද ආයෙ උපදින්නේ. ඒ නිසා නේද හිත ප්‍රතික්‍රියාවක් දක්වන්න නැත්නම් බණින්න එහා ගෙදරට යන්නේ. ඒක එතන සද්ද ඉවරයි කතා කරපු එක. අපි නේද හිතින් අල්ලන තියාගත්තේ. පොළට යනවා. වඩුව අරන් එනවා. වෙලෙන්දෙක් හරි කවුරු හරි ඔබට බනිනවා. නැත්නම් ඔබට හොර කරනවා. හොරට කිරලා දෙනවා. අනික කිරපු කාගේවත් ගැන මතකයක් නැහැ. ගෙදර ඇවිදින් අර හොර කිරව මිනිස්සයා ගැන බැන බැන ඉන්නවා. මොකද මට ඒකෙන් සිදුුනේ පාඩුවක් කියන එක ඒක අල්ලන් අරන් ආවා. මෙහෙම අල්ලගෙන අරන් යන ඒවා කීයක් තියෙනවද ජීවිතේ? පොඩි කාලේ ඉඳලා. ඔය 1980 මට හම්බ වෙනවා පොන්චි පොතක්. ජපාන් සෙන් කතා. මේ පොත ගන්න තිබුණේ නැහැ කඩවල වල ඒ කාලේ. මම මොකද කරන්නේ මගේ ළඟ පොන්චි දිනපොතක් තිබුණා. ඒකට ගැලපෙන්න half sheet වලින් අරගෙන කෑලි කපලා පොතක් හදලා ඒ පොතේ මේ කතා ටික සේරම ලියලා තියාගත්තා යන යන තැන ආයි යන්න. අදටත් ඒක ඇති තියෙන තැන දැන් නම් අලුත් පොත් තියෙනවා මුද්‍රණය කරපුවා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම ලස්සන කතාවක්. වගුරු මාවකතී වතකතී හමු තරුණිය. මේ පෙන්වන්නේ කතන්දරයක් නෙමෙයි ඔබ ළඟත් තියෙන අල්ලා ගැනීම කියන එකේ හැටි තේරෙන්න උදාහරණයක් මේ ගන්නෙ. දැන් ස්වාමීන් වහන්සේලා දෙනමක් ගමනක් යමින් ඉන්නවා. අවුරුදු 15කට ඉස්සර ඔබේ පාරගෙන හිතන්නකො දැන් බැලුවට බෑනේ. දැන් කාපට් දාලා හරි තාර දාලා හරි වලවල් නැහැ මඩවලවල් නැහැ. නමුත් කෙහෙල් ගස් හිටවලා තියෙන වලවල් දැකලා තියෙන මම ওই පාරේ යනකොට. ඒ වගේම පාරේ විශාල මඩවලක්. දැන් ඉතින් ඊතර වෙන්න විදිහක් නැත සුදු පාට ලස්සන කිමෝනාවක් ඇඳගත්ත ගෑනු ළමෙක් කකුල් දෙක ගාවටම යන්නේ පතුල ගාවටම ඉන්නවා. ඊතර වෙන්න බැලු මඩ ගෑවෙයි කියලා. අර ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් එක්කෙනෙක් මොකද කරන්නේ? සිවුර පොඩ්ඩක් හරි ගස්සගෙන එන්න දරුවා කියලා අද්දකින් උස්සගෙන වතුර එහා පැත්තෙන් ගිහින් තියලා යනවා. දැන් පිටිපස්සෙන් අනිත් හාමුදුරුවෝත් මේක දැක්කා යනවා කතා නැහැ. යනකම්ම පන්සලට යනකල් කතා නැහැ දැන්. ගිහින් අර ඉස්සල්ලාගේ හාමුදුරන්ට අවලාදන ගන්නවා දැන් ඉතින්. අපි ස්වාමීන් වහන්සේලා අපට ගැළපෙන වැඩක් ඔබ වහන්සේ අර කළේ. මොකක්ද අර ළමෙක් උස්සලා අරගෙන කළේ? සාමකාමීව සාන්තව අර හාමුදුරුවෝ උත්තර දෙනවා. තමුන්නාසේ තාමත් ඒ ළමයා උස්සන දෙන්නේ. මම නම් එතන තියලා ආවේ. මොකද්ද මේ පෙන්වන්නේ? මේ සිතින් අල්ලාගත්තාම ඉස්සරහට ගෙනියනවා. ඒක තමයි අර ඔසවාගෙන යාම කියලා කියන්නේ. ඔය උපමාවෙන් පෙන්වන්නේ ඒක. අර හාමුදුරුවෝ ඒක හොඳයි නරකයි කියලා ගත්තේ නැහැ. යුතුයකමක් වශයෙන් කළා. යාට ඒතර ආගත් නැහැ, දේසත් නැහැ, මොහත් නැහැ. අර හාමුදුරුවෝ ඒක අල්ලාගත්තා අපි සිල්වත් අපට වැරදි මේක. ඒක තමයි අල්ලාගත් එක තමයි අර පන්සලට යනකම් ගෙනිච්චේ. අල්ලාගත්තේ නැත්නම් ගෙනියන්නේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිස්සුන්ට උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණනි අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි, අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ලෝකේ අල්ලා ගන්නතුරු ඔබ දුක් විඳින්න ඕන ලෝකේ. අන්නේ අල්ලා ගැනීමට තමයි නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. අපි තව ටිකක් එහාට හොයාගන්න බලමු. අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ රූප වේදනා සංඥා සංකාර පහළ වෙනවා. එතකොට එතෙන්ද අපි
ඒක ලාභය, ඒක අලාභය, ඒක සැප, එක්ක දුක, එක්ක පව, එක්ක පින, එක්ක ධානයේ වශයෙන් මේක අල්ලා ගන්නවා. ඒතම් මම, ඒ මගේ. ඒතෝහං අස්මින්, ඒ මම මගේ. ඒසෝ මේ අත්තා, ඒ මගේ ආත්මය. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස් ඔබ යම් දෙයක් මමත්වයෙන් ගත්තොත් මාරයට බැඳෙනවා. එනම් පින මමත්වයෙන් ගත්තත් මාරයට බැඳෙනවා. පව මමත්වයෙන් ගත්තත් මාරයට බැඳෙනවා. ධාන මමත්වයෙන් ගත්තත් මාරයට බැඳෙනවා. පින නම් හොඳයි, මමත්වයෙන් ගැනීමයි වැරදි. පච්චගොත්ත බමුණ බුදුන් වහන්සේ හමු වෙලා සාකච්ඡාවක. ඔබ වහන්සේ වගේ නෙමෙයි අනිත් ශ්‍රාවකයෝ ගෝලියෝ මරුණා උපන්තෙන් කියනවා. ඔබ වහන්සේ උපන්තෙන් කියන්නේ මට මේක සැකයක්. ඔබ සැක කරන්න ඕන තමයි සැක කරලා තියෙන්නේ. උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තින් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. වච්චගොත්ත පිරියාජි මම සත්ත්වෙින් උත්පත්ති පනවන්නේ උපාදාන කියනකොට. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් පව් උපාදාන වෙලා නෙමේද පාය උපදින්නේ? පින් උපාදාන වෙලා නෙමේද දෙවියන් අතරට යන්නේ? ධාන උපාදාන වෙලා නෙවෙයිද බබලෝ යන්නේ? බුදුහාමුදුරුවෝ උපාදාන නැත්තම් දුකක් නැහැ කියලා කිව්වා නේද? උපාදානෙන් මිදීම තමයි බුදුදහමේ භාවනාව. අපි අර ධර්මයේ හොයන යන පාර මම මේ කියන්නේ. උපාදාන සහිත කෙනා උපදිනවා. උපාදානයෙන් මිදීම තමයි වෙන්න ඕන කාරණාව. උපාදාන වෙනවට තමයි නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. එහෙමයි මේක ගලප ගන්න ඕනේ. ඒ නිසා අපි ඔය කොතරම් බාහිර වශයෙන් බෞද්ධ වුණාට සංස්කාරයන්ගේ නිස්සකාත්ම කියන මුලාව තුළ තමයි පව් කරන්නයි, පින් කරන්නයි, ධානලාභයයි, පෘථග්ජනයෝ ඔක්කොම ඉන්නේ. ඒකයි මේ ආර්ය භාවයට පත්වීම කියලා එකක් මේකේ පේනලා තිබෙන්නේ. එහෙනම් අරමුණ තුල අර පස්සේ ගන්න තිබ්බේ පොළට ගිහින් හෙට වෙලාවක් වරෙන්කෝ මට කියලා. ස්වාමියා ගෙදර ආවයි කොප දෙකක් කියන්න කියලා. අන්න ඒක තමයි ඉස්සරහට දැවීම අල්ලා ගැනීම කියලා කියන්නේ. ඒකට තමයි ඒතං මම ඒතොමස්මෙන් ඒසෝ මේ අත්තයි කියන්නේ. මේකෙදි හිත ඇතුළට කොටසක් ඉතුරු වෙනවලු. ඒකට කියනවා තණ්හා අනුසය. ඒ තණ්හා අනුසය උපදින්නේ අර උපාදාන නිසා. එතන සත්‍යය උපාදානය නැමැති උගලට අහු වෙලා ඒකේ පවපින ධාන කියලා පාර තුනක් තියෙනවා. පාරවල් තුනේ හතර ඇවිදිනවා. ගැලවීමක් කාටවත් නැහැ. බුදුහාමුදුරුව පහළ වෙලා මේ උපාදානයෙන් ගැලවෙන මඟ පැහැදිලි කරලා දෙන තුරු ඒක තේරුම් අරන් අනුගමනය කරන තුරු ගැලවීමක් නැහැ. මම මේ වචනේ කියනවා මාධ්‍යවල දැන්. ඔබට තේරුන්නේ නැත්නම් මට බනින්න එපා ඈ. ආපහු කල්පනා කරලා බලන්න. මේ සමාජයට පව නරකයි පින හොඳයි. පව පාපය පින හොඳ. එතනින් එහාට අපි ගිහින් නැහැ. අර මම පුංචි කාලේ දැක්ක අනිත් හිටියා නම් මට මේක තේරෙන්නේ නැහැ. නෑ මම හොයාගෙන යනවා. එතකොට මට හම්බ වෙනවා දේශනා සූත්‍රය. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. මාන්නේ තථාගත බුදුවරු ලෝකෙට පහළ වෙලා ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. වෙන මොකක්වත් නැහැ. එච්චරමයි තියෙන්නේ ඔක්කොගේ. එක පාපම් පාපකතෝ පස්සතාති. පාපය ලාමක වශයෙන් දකින්න. දැක්ක කෙනාට පාපම් පාපකතෝ දිස්වා දැක්කනම් තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දදාති. පාපේ කලකිරෙන්න, ගැලවෙන්න නොඇලෙන්න. බුදුදහම පාපයෙන් වශයෙන් දැක පාපෙන් ගැලවීම පමණයි. හැබැයි ඔය සතුන් මරණ පාපේ නෙමෙයි ඔය කියන්නේ. වරකම් කරන පාපේ නෙමෙයි. උපාදානයේ පාපයයි, උපාදානෙන් මිදීම කුසලයයි. ඔන්න ඔය මෙතෙන් ලේනකම් එන්න ඕන. උපාදකම්මල කොහේ පොණ පන්සලේ හිටියත් මොන බණ ඇහුවත් මේක තේරෙන ගානක ඉස්සරහට එන්න ඕන. පේනවාද සුතමේ ප්‍රඥාවේ තරම? කොතරම් දුරට එන්න තියෙනවද? ඔන්න බුදුන් වහන්සේ කියන්නේ. ඒක හරියට පිළිගන්න වෙනවා. පාපයේ පාප වශයෙන් දැක්කනම් එහි නොඇලෙන්න, කලකිරෙන්න, මිදෙන්න. එහෙනම් වර්තමාන අරමුණ උපාදානය වෙනවා නම් පාපේ නෙමෙයිද වෙන්නේ? ඒක උපාදානය නොවෙනවා නම් එතන පාපෙන් මිදීම නෙමෙයිද වෙන්නේ? උපාදානයේ වී අවසන් වීම ප්‍රමාදයයි, උපාදාන නොවි අවසන් වීම අප්‍රමාදයයි. උපාදානයේ වී අවසන් වීම නිත්‍ය සුඛ ආත්මයි, උපාදාන නොවි අවසන් වෙන එකට අනිත්‍ය කියලා කියනවා. ඔන්න ඔය සසර ගමන උපදින්න තියෙන පව් හේතු පින් හේතු ඉවර වෙන්න කර්මශය වෙන්න කර්මක්ෂය වෙන හැටි. දැන් මේකට තවත් වචනයක් කියනවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල මේ අරමුණ තුල ඇලී ගැටි අවසන් වෙනවා. ඒකට කියනවා තණ්හා, උපාදාන, භව, අවිද්‍යා සංඛාරා. ඒ ඇහැ තුල වෙන්නේ, කන තුල වෙන්නේ, නාසය තුල වෙන්නේ, අරමුණ තුල වෙන්නේ.
අවිද්‍යාව පත්‍ය සංඛාරා කවුරු හරි කියන්නේ කුසලයේ කියනවාද කියලා? නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කුසලයේ නෙවෙයි. එහෙනම් ඉතින් පවයි පිනයි ධානයයි අවිද්‍යාව පත්‍ය සංඛාරා නම් අපි ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාරානේ. බුදුහාමුදුරනේ දේශනා කළේ විද්‍යාවේ මුක්තිය. අපට ඒක නෑනේ. ඒ නැති හින්දා තමයි අනාගත බුදුහාමුදුරුව හම් වෙනකම් පෙරම් පුරන්න ලෑස්ති වෙන්න උනේ ඔක්කොටම. පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ඔක්කොම මොකද කරන්නේ? පව් රැස් කරමින්, පින් රැස් කරමින්, ධ්‍යාන කුසල රැස් කරමින් අනාගත බුදුහාමුදුරුව අනිත්‍ය කියලා දෙනකම් බලන් ඉන්නවා. කෙස්වල අනිත්‍ය බලමින්, ලොම් වල අනිත්‍ය බලමින්, මල්පර වෙන අනිත්‍ය බලමින්, සංඛාරයන්ගේ අනිත්‍ය බලා ගන්න බැරුව අතරමං වෙලා. මොකද බුදුන් වහන්සේ වදාරනවා අබ්බේ සංඛාර අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සත. යම් විටක මේ සංඛාරයන් අනිත්‍යයි කියලා නෝනින් දකින්න පුළුවන්ද? එහෙනම් සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. එහෙනම් ඊට පස්සේ යාට විසංඛාරගතං චිත්තං. සිත සංඛාරගතයෙන් මුදවා ගන්න පුළුවන්. දැන් මේ සිත ඇතුලේ හේතු ඉතුරු වෙන එකට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය වෙන්නේ නිත්සුඛාත්මකට ගන්න නිසා අරමුණ. හේතු ඉතුරු කර අවසන් කරන එකට කියනවා නිර්වශේෂ නිරෝධය. ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. නම් අරමුණ මමත්වයෙන් නොගෙන අවසන් කිරීමේදී අනාගත පව් හේතු පින් හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකට කියනවා ස්කන්ධ පංචකේ උදේවැය. උදේ අභිඥානයි. ඒකට කියනවා මෙන්න මෙහෙම ගාතාවක්. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යං ලබති පීදි පාමොජ්ජං අමතන්තං විජානතං. මේක හරිම ලස්සන ගාතාවක්. යම් කිසි ස්ත්‍රියකට පුරුෂයකට ගිහියකට පැවිද්දෙකුට යම් විටක ඇහැට කනට නාසයට දිවට කයට අරමුණ හමු වෙන විට මේ යතෝ යතෝ කියන්නේ. එතකොට ඇසේ රූපය මුල් කොටගෙන වේදනා සංඥා සංකාර පහ උපදිනවා. කනේ ශබ්දය මුල් කොටගෙන වේදනා සංඥා සංකාර පහ උපදිනවා. ඒක තමයි කන්දානං. යතෝ යතෝ සම්මස්සති කන්දානං. ස්කන්ධයන්ගේ ඒ මොහොතේ පහළ වෙන වෙලාවට හැබැයි ඉතුරු නොකර අවසන් වීමට කියනවා උදයව්‍යං කියලා. හටගෙන තරහා තියාගෙන බය තියාගෙන පව් තියාගෙන හෙට ගන්න තිබ්බොත් උදයව්‍යං නෙවෙයි. උදය හට ගැනීම වැය ඉතුරු නොවි අවසන් වීම. ඒක සම්මර්ෂණ ඥානය. අන්න ඒ එහෙම හටගෙන අල්ලගන්න නැතුව අවසන් කරනකොට අනිත්‍ය කියනවා නැත්නම් උදයව්‍ය කියලා කියනවා. මේ උදයව්‍යේදී උපදිනවලු පීති ප්‍රමෝදයක් ලබති ලබයි ප්‍රීති ප්‍රමෝදයක් පීති පාමොඤ්ඤං. අර ලෝභ දේශ මොහ හේතු ඉතුරු වෙන්නේ නැත්නම් ස්කන්ධ පහ හටගෙන මේ යනවා. ඒකට කියනවා නිර්වශේෂ නිරෝධය. මේහා සමගම හම්බ වෙනවලු ප්‍රීති ප්‍රමෝදයක්. අමතන්තං විජානතං ඒකටයි නිවන කියලා කියන්නේ කියලා තමයි ඒ ගාථාවේ තියෙන්නේ. මොහොතක් පාසා අරමුණේ ලෝභ දේශ මොහ අතාරිනවා නම් හම්බ වෙන්නේ නිවන බව මේකෙන් පෙන්නලා තියෙනවා. ඒ නිවනටයි ධර්මය කියන්නේ. ඒ නිවනටපත් වුනහම ආලාභේදී අලාභේදී සැපේදී දුකේදී මොනම කාරණයක් නිසාවත් රිදෙන්නේ නැහැ. ආන් ඉදම්පිදම් මේ රතනම් පණිතන් දැන් තේරෙයි. බුදුන් වහන්සේට මිනී මරුවා හොරා තක්කඩියා කියලා වචන කියද්දි බවුන ටිකක් වට වෙලා බැන බනිද්දි වට කරගෙන දවසක් ගමට යනකොට අහගෙන ඉන්නවා. තරහ ආවෙත් නැහැ, කේන්ති ආවෙත් නැහැ, ගහන්න හිතුනෙත් නැහැ, බනින්න හිතුනෙත් නැහැ. නිශ්ශබ්ද වෙනාම හිටිය අහලා ඉවරන කාලේ. ඉවරලා කියනවා මම එහා ගමට වඩින්නේ. හෙට ආවා වෙනවා. තව බනින්න තියනවා එකතු කරන් තියන් ඉන්න. අවුරුදු 35ට පෙර බෝධිද්‍රහ මූලයේ මේ අවබෝධය ලබන්න පෙර ඕගොල්ලන්ට මේවා කියලා මාව උස්සා ගන්න පුළුවන් වෙන්න ඇති. දැන් නම් මං ළඟ ඇවිස්සෙන්න කෙනෙක් නැහැ. එහෙනම් මතක තියාගන්න ලෝකෙ නෙමෙයි වැඩිකාරයෝ. මෙන්න මේ උදාහරණෙත් මම ඔබට කියලා දෙන්නම්කෝ. මේ මගේ ධර්මදේශනාව තියෙනවා ඔය ත්‍රිපිටකයෙන් ගත්ත සූත්‍රයක් කීර රුක්ඛෝපම කියලා. කීර රුක්ඛ කියන්නේ කිරි තියෙන ගස්වලට. කිරි තියෙන ගස්වල කිරි වලට උපමා කරලා නිවන් මාර්ග දේශනා කරපු ක්‍රමය මේකෙන් පෙන්නන්නේ. මේ හිතෙන් උගස්වල වැඩිපුර කිරි තියෙන්නේ. අපි ඉන්න පැත්තේ රබර් ගස්වල වැඩිපුර තියෙනවා. කොස් ගස්වලත් කිරි තියෙනවා. කොස් ඇටයක් රබර් ඇටයක් පැලවෙලා අවුරුදු 15ක් 20ක් යනකල් වැඩෙනවා. කවුරුත් පිහියකින් කෙටුවේ නැත්තම් ගහ ඇතුලේ කිරි තියනවද නැද්ද දන්නේ නැහැ. අන්න ඒ වගේ අපි ළමා කාලේ ඉඳලා මේ ඇසෙන් කනෙන් නාසෙන් අල්ලගන්න දේවලුත් එක්ක තමයි අපි වැඩෙන්නේ. දැන් කෙටේරියක් අරන් ඉදින් මේ ගහේ පස්පලකට කෙටුවොත් පස්පලෙන් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි කියලා බුදුහාමුදුරුවෝ දාරනවා. මේ උපමාවෙන් පෙන්වන්නේ ඔබට තියෙන ඇහැ කන නාසය දිවකය තමයි පස්පල. ඒකට හම්බ වෙන රූපේ ශබ්දේ ගන්ධ රස ස්පර්ශය තමයි කෙටේරිය. ඒක හතුරා මිතරකට ගන්නකොට ඔබේ හිත ඇතුලේ තියෙන ලෝභ දේශ සමය උපදින්නේ. ඔබ දුක් විඳින්නේ ඔබ හදාගත්ත ලෝභ දේශ මොහ නිසා. ඒක උපදින්න හේතුවක් විතරයි ඉස්සරහා තියෙන්නේ. මේ ටික නැත්නම් ලෝභක්ඛේ නිබ්බාණං දෝසක්ඛේ නිබ්බාණං මෝහක්ඛේ නිබ්බාණං අන්න ඒකට අනිත්‍ය භාවිතා කරලා ලෝභයේ දේශයේ මෝහයේ ඊර්ෂ්‍යාවේ ක්‍රෝධයේ අනිත්‍ය බලන්න ඕන. කෙස්වල බලලා හරියන්නේ නැහැ. ඒවා අනිත්‍ය නම් ඉතුරු නොවි අවසන් වෙනවා. එතකොට
ලෝභ දේශ මොහ ඡය වීමට සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ වර්තමාන ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් අවසන් කරන අනිත්‍ය බලන්න ඕන. එතකොට හම්බ වෙනවා තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංකාර, තණ්හා නැත්නම් උපාදාන නැහැ භව නැත්නම් ඒකටම විද්‍යා විමුක්ති. මොහොතක් පාසා විද්‍යා විමුක්තිය වෙනවා. කියන්නේ සෝවාන් වන පුද්ගලයා එතනින් එහාට රහත් දක්වාම මේ විද්‍යා විමුක්තිය ලබන්නේ. ඒ සෝවාන් පුද්ගලයා තමයි නිවන තේරුම් ගන්නෙ. එතනින් එහා පැත්තට තව තියෙන ලෝභ දේශම අයින් කරනකොට සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම හම්බ වෙනවා. අන්න ධර්මය. දැන් ධර්මයේ සරණකොටම ජීවත් වෙන්න පුළුවන්. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. එතකොට මිනිස්සුන්ට බැන්න කියලා, අලාභ කෙරුවයි කියලා, පාඩු කෙරුවයි කියලා ඔන්නෝමයි නිවනේ හැටි. ඒක ජීවිතය තුළ ලැබෙන්න ඕන කාරණයක්. අපි මේ නිවන වහගෙන නිවන් හොයනවා. මොනවද වහගෙන තියෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා මේවා ලොකුවට හදාගෙන හිත ඇතුලේ ඒවා නිසා නිවීම වැහිලා. ඒ ටික ධර්මයේ සරණින් අයින් කරනකොට නිවීම හම්බ වෙනවා. දැන් මොකටද මම මේක ගත්තේ? ඉදම්පි ධම්මේ රතනං පනීතං, මේ ධර්මය කියන්නේ නිවීමට. ඒ ධර්මයේ හම්බ වුණාම තමයි ප්‍රණීත සුවේ හම්බ වෙන්නේ. ඒකට යන්න ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ නිරෝධය චතුර් සතිපට්ඨානයේ කර්මක්ෂය කිරීමේ කර්මයේ බොජ්ජංග ඕන එකකින් පුළුවන්. මරණ සතියනොත් පුළුවන්. හැබැයි ඔබ දන්න මරණ සතිය නෙමෙයි, කවදා හරි මහලු වෙනවා මැරෙනවා කියන එක නෙවෙයි. මේ ස්කන්ධ පහෙන් පහට අපි ළඟ මැරෙනවලු හේතු ඉතුරු නොවි මරන්න පුළුවන් නම් ඒකට මරණ සති කියලා කියනවා. ඒ නිසා ඔය අනිත්‍ය තේරෙන තුරු හොයාන යන්න, ඔය ධර්මය හම්බ වෙන තුරු හොයාන යන්න. ඒක තේරුම් ගැනීමේ හැකියාව හැරෙනම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ප්‍රශ්නයක් ඒකට නෑ. මං අම්මා කෙනෙක්, මං තාත්තා කෙනෙක්, මට දරුවෝ ඉන්නවා, මට වැඩක් ඇතිව නෙමෙයි. ඒවා කරන්න ඕනේ. පැහැර හරින්න නෙමෙයි, යුතුයකම් ඉටු කරන්න ඕන. කිසිම කෙනෙකුට යුතුයකම් පැහැර හරින්න අයිතියක් නෑ. සිද්ධාර්ථ කුමාරයා දාලා ගියාට සහෝදරයි දරුවයි ඒ ඉතින් බලා ගන්න හිටපු හින්දානේ. අනිත් අයට තමන් වගකීමක් දරනවා නම් අම්මා තාත්තා දවසෙන් ඒ වගකීම මානසිකව ඉටු කරන්න ඕන. ඒක මානසික ධර්මයක්. ඒ තුල තමයි ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව හටගන්නේ. සේවකයා වැරදි කරනකොට තමයි ස්වාමියාට තරහ එන්නේ. ගවයා වැරදි කරනකොට තමයි ගොවියාට තරහ එන්නේ. ළමයා වැරදි කරනකොට තමයි ගුරුවරයාට තරහ එන්නේ. දරුවෝ ටික වැරදි කරනකොට තමයි අම්මට තාත්තට තරහ එන්නේ. එහෙනම් ඒ තරහෙන් කටයුතු කරන්න තහනම් දරුවන්ට හරකුණ්ඩ කාටවත්. ඒක තමන් අයින් කරගන්න ඕනේ. අන්න එහෙමයි මේ තමන්ගේ ඇතුළත තියෙන දේ එන්නේ තමන්ට අදාළ කාරණාවලදී. තමන් ළඟ තියෙන කොටසනේ අර එන්නේ කොටාපු ගහට කොටපුවාම කිරි එන්නේ තියෙන නිසා. හොඳයි කිරි නැති දවසට ගහට කෙටුවට කිරි එන්නේ නැහනේ. ඒක තමයි බුදුන් වහන්සේගේ චරිතයෙන් පෙන්වන්නේ. අටලෝ දහමට අදාළ දේවල් පස්තරෙන් හම්බ වුණා, එන්න දේවල් නැහැ ඇතුලේ. නිශ්ශබ්දයි. අමතන්තං විජානතං. එඳ බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ මැරිලා ලබන නිවනක් බුදුදහම උගන්වන්නේ නැහැ. නිවන් ලැබුවම මැරෙන්නේ නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. පව් කළත් මැරෙනවා, පින් කළත් මැරෙනවා, ධාන වඩුවත් මැරෙනවා, නිවන් ලැබුවම මැරෙන්න කෙනෙක් නැහැ. එහෙනම් අමත පදං අප්පමාදෝ අමත පදං කියලා දේශනා කරනවා. ඉතින් ඒ නිසා පොය වගේ දවස්වල අද විහාරස්ථාන වල පිරිස එකතු වෙනවා අඩුයි කොරෝනා වසංගතය නිසා. නමුත් ගුවන්විදුලිය තියෙනවා නම්, රූපවාහිනිය තියෙනවා නම් මේ ගෙදර ඉඳන්ම වනහන්න පුළුවන්. ළමයි තමයි පොඩ්ඩක් කරදර වෙන්නේ කියලා කියනවා. මට වනහන ඒකයි අපි වන්තලට එන්නේ කියලා. ඒ නිසා බුදු සමයේ දරුවා නිසා, බිරිඳ නිසා, ගවයා නිසා, කැලේ නිසා, විරුද්ධවාදයා නිසා ලෝභය, දේශය, මෝහය පාවිච්චි කරන්න තහනම්. එහෙනම් Tamante ඒකට දුක එනවා. ඒවා අයින් කරලා ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අනිත්‍ය සරණින් අයින් කරන්න ඕන. අනිත්‍ය කියන්නේ ඉතුරු නොවි අවසන් වීමට. සංඛාර, අපුඤ්ඤාවි සංඛාරේ, පාපේ පුඤ්ඤාවි සංඛාරේ, පින ආනිජ්ජාවි සංඛාරේ, ධානේ සබ්බේ සංඛාර අනිච්චාති. අපිට සබ්බේ සංඛාර අනිච්චාති හින්දා හතර ගමනක් තියෙනවා. අනිත්‍ය තේරුණ දවසට ඔය එකක්වත් අල්ලගන්න නැතුව ගමන කෙලවර කරයි. නම් අනිත්‍ය තරම් සුන්දර වචනයක් මේ ලෝකේ නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගත්තාම අන්න මේක තේරුණාම ඊට පස්සේ අරමුණ අල්ලගන්න බෑ ඉන් එහාට. ඒක සෝවාන් පුද්ගලයා තමයි අනිත්‍ය නම් ඕ ධර්මයේ සරෙන් සකෘදාගාමී අනාගාමී අරිහත් දවට යන්නේ. අනිත්‍ය වැටහීමම සෝවාන් වීමයි. බුදුදහමේ අනිත්‍ය ඔබ දන්න අනිත්‍ය නෙමෙයි, හරිද? ඔරනම් උදාහරණ කියන්නම් තියෙන තැන. අන්තිම වශයෙන් අංගුත්තර නිකාය ඒකත් නිපාතේ තියෙනවා මෙන්න මෙහෙම වචනයක්. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යං කිංචි දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංචි සංකාරං නිච්ඡත උපගච්ඡය නේතං ඨානං විජ්ජති. ඔන්න වචනේ සිංහලෙන් තේරුම් කරගන්න. මහණෙනි ඉඩක් කඩක් නම් ඇත්තෙම නෑ සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංකාරයක් නිත්‍ය කොට ගන්නවාද ඒක වෙන්න බෑ.
එහෙනම් සෝවාන් පුද්ගලයාට අනිත්‍ය පිළිගත්තා කියලා නේද බුදුහාමුදුරුවෝ පෙන්ලා තිබෙන්නේ. එහෙනම් පෘථග්ජනයාට නිට්ටය සෝවාන් පුද්ගලයාට අනිත්‍ය අරන් බාහිර වස්තු කතාවක් මේකේ නැහැ. දැක්මේ වෙනස් වෙන්නේ. ලෝකෙ ඔක්කොම ඔහම තියෙයි. පෘථග්ජන පුද්ගලයා අල්ලා ගැනීමෙන් නිට්ටය කොට ගනී. ඒ නිසා දුක් විඳී. ආර්ය පුද්ගලයා අල්ලා නොගමින් අනිත්‍ය දකි. අතරින් මිදෙයි. මේ දේතරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥායස පහල කරගන්නට ධම්මයස පහල කරගන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා සාදුකාරයක් පවත්වන්න. දේශක්ඛයෝ නිබ්බානං